අද අපි භාග පාඩමේ දෙවැනි කොටස කරමු. අපි ඉස්සෙල්ලා දාපු වීඩියෝ එකෙන් පළවෙනි කොටස කරා. ඒකෙදි අපි හැඳින්වුවා පුතාලට මතක ඇති. අපි කරා ඒකක භාග, නියම භාග, විෂම භාග මොනවද කියන්නේ කියලා අපි ඒ ටික ඉගෙන ගත්තා. අද අපි බලමු දෙවැනි කොටසට අපි භාග සුළු කරන්නේ කොහොමද කියලා. පුතේ අපි දන්නවා භාග සුළු කිරීමේදී මූලික ගණිත කර්ම කීපයක් තියෙනවා. දැන් මේ මූලික ගණිත කර්ම කීපය කරන පිළිවෙලකුත් තියෙනවා. අපිට ඕන එක ඉස්සෙල්ලා කරන්න බෑ. ඒක කරන පිළිවෙලක් තියෙනවා. පුතාලා ඒක අහලා ඇති. අපි ඒක බලමු මොනවද ගණිත කර්ම කියලා. ඒ කියන්නේ භාග සුළු කිරීමේදී භාවිතා කළ යුතු පිළිවෙල. මේ ගණිත කර්ම භාවිතා කළ යුතු පිළිවෙල. පුතාලා අහලා තියෙනවා ඉගෙන ගන්නත් ඇති බොඩ්මස් කියලා. බොඩ්මස්. බොඩ්මස් වලින් B O D M S. B කියන්නේ පුතේ බ්‍රැකට්ස්. බ්‍රැකට්ස් කියන්නේ වරහන්. ඊට පස්සේ off. off කියන්නේ පුතේ හලන යන්න. ඊට පස්සේ division, මෙතන multiplication. ඒ දෙක එකට කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන addition, මෙතන subtraction. දැන් මේකත් එකට කරන්න ඕනේ. මෙතන මේ දෙක division multiplication කියන්නේ පුතේ බෙදීම සහ වැඩි කිරීම. බෙදීම සහ වැඩි කිරීම. addition subtraction කියන්නේ එකතු කිරීම සහ අඩු කිරීම. දැන් මේකෙදි පුතේ බෙදීම සහ වැඩි කිරීම එක මේක යන්න ඕනේ පුතේ වමේ සිට දකුණට. වමේ සිට දකුණට. දැන් මෙන්න මේකයි පුතේ පිළිවෙල. හරිද? මේ බොඩ්මස් කියන එක මතක තියාගන්න. බොඩ්මස් කියන්නේ බ්‍රැකට්ස්. බ්‍රැකට්ස් කියන්නේ වරහන්. මුලින්ම වරහන්. ඊට ඔෆ් කියන්නේ හලන යන්න. ඊළඟ division multiplication ඒ කියන්නේ බෙදීම සහ වැඩි කිරීම මේක යන්න ඕනේ වමේ සිට දකුණට. ඊට පස්සේ addition subtraction කියන්නේ එකතු කිරීම සහ අඩු කිරීම. ඕක තමයි අපි භාග සුළු කිරීමේදී පාවිච්චි කරන පිළිවෙල. දැන් පුතාලා මේක සටහන් කරන්න. දැන් මේකේ අල්නයන කියන්නේ අල්නයන සම්බන්ධ කොටස තමයි පුතේ අපි මේ දෙවෙනියට සුළු කරන්නේ. ඉස්සෙල්ලම වරහන් ඊළඟට අල්නයන සම්බන්ධ කොටස. අල්නයන සම්බන්ධ කොටස. අපි ඊට පස්සේ බලමු උදාහරණයක් කරන්න. පුතාලට මෙහෙම දීලා තිබුණොත් සුළු කරන්න. පොදු හරයක් සහිතව දීලා තිබුණොත් පුතාලට මෙහෙම දීලා තියෙනවා කියලා හිතන්න. 5න් 2 එකතු කිරීම 5න් 3 එකතු කිරීම 5න් 4. දැන් බලන්න මේකේ ඔක්කොගෙම තියෙන්නේ පොදු හරයක්. ඒකට අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ළමයන් ටිකත් එකතු කරන්න පුළුවන්. හරය පොදු වුණොත් අපිට මේ විදිහට ලියන්න පුළුවන්. 5 ඒ කියන්නේ 2 ධන 3 ධන 4. මේ කොටස නැති වුණොත් කමක් නැහැ. අපිට එක සැරේම මෙතනින් එකතු කරලා උත්තරේ දාන්න පුළුවන්. 2යි 3යි 5යි 4යි 9යි. ඒත් 5න් 9 කියන්නේ පුතාලා දන්නා මේක විෂම භාගයක්. විෂම භාගයක් කියලා කියන්නේ ළවය හරයට වඩා විශාලයි. නේද? අපිට මේක මෙහෙම තියන්න බෑ. අපි මේක බෙදනවා 9ට 5ව 1යි, ඉතුරු 4යි අපි දානවා 1යි 5න් 4. පුතාලට පැහැදිලි ඇති. මේ කොටස අත්‍යවශ්‍යම නැහැ. මේ පොදු හරයක් තියෙනවා නම් අපිට එක සැරේම 5 දාලා මේ ටික එකතු කරන්න පුළුවන්. 3යි 2යි 5යි 4යි 9යි. එතන 9 5න් 9 කියලා කියන්නේ 1යි 5න්
4යි. දැන් මේ ගාන බලන්න පුතේ. උතන දීලා තියෙනවා 2න් 1යි 3න් 2යි 5න් 4යි. මේ ගාන බලන්න 2න් 1යි 3න් 2යි 5න් 4යි. දැන් මේ ගානේදී පොදු හරය ඔක්කොගෙම හරය 5යි. නමුත් මේකේ හරයන් 3ක් තියෙන්නේ 2යි 3යි 5යි. එතකොට පුතේ අපි මේකේ කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕනේ. කුඩා පොදු ගුණාකාරය. දැන් මෙතන සංඛ්‍යා තුනම වෙනස්. ඒ කියන්නේ එක සංඛ්‍යාවක් ඇතුළේ අනිත් සංඛ්‍යාවේ සාධකයක් නැහැ. එහෙනම් අපිට පුළුවන් මේ 2යි 3යි 5 තුනම එකට වැඩි කරන්න. එහෙම නැත්නම් පුතාලා දන්නවා මේ 2යි 3යි 5 ලියලා දැන් මෙහෙම ලියන එකේ තේරුමකුත් නැහැ මේක බෙදෙන්නේ නැති නිසා. අපි දෙකෙන් බෙදුවොත් දෙවරක් 1යි 3යි 5යි. බෙදෙන්නේ නැති ගණන් එහෙම්ම ලියනවා. ඊළඟට 3ෙන් බෙදනවා 1යි 1යි 5යි. ඊළඟට 5ෙන් බෙදනවා 1යි 1යි 1යි. මේ කොටස අවශ්‍යම නැහැ. ඇයි? මේකේ අපි දන්නවා මේකේ වෙනස් එකක් එක සාධකයක් ඇතුලේ අනිත් එක සංඛ්‍යාවක් ඇතුලේ මේක සාධකයක් වෙන්නේ නැහැ මේ දෙක. එහෙනම් අපිට දෙවරක් 3 6යි හවරක් 5 30යි. දෙවරක් 3 6යි හවරක් 5 30යි. ඔන්න පොදු හරය ආව 30ක් කියලා. එතකොට අපි මොකද කරන්නේ 30 දෙකෙන් බෙදනවා. බෙදලා එන ගාන එකෙන් වැඩි කරනවා. 30ට දෙකේව 15යි 15 සරක් එක 15යි. 30ට 3ඒව 10යි 10 වරක් 2 20යි. 30ට 5ඒව 6යි 6 වරක් 4 24යි. දැන් පැහැදිලි ඇති. දෙවරක් 3 6යි 6 වරක් 5 30යි. එතකොට 30ට දෙකේව 15යි 15 සරක් එක 15යි. 30ට 3ඒව 10යි 10 වරක් 2 20යි. 30ට 5ඒව 6යි 6 වරක් 4 24යි. මේ ටික එකතු කරමු. 5යි 4යි 9යි 2යි 1යි 3යි 2යි 5යි. 30න් 59යි. 4යි 5යි 9යි 2යි 2යි 4යි 1යි 5යි. එතකොට පුතේ අපි ගන්නවා 59. 30ව දෙකක් නේ 60. එතකොට දෙකක් යන්නේ 1යි 30න් 50න් 30ක් අඩු කරන්න. එතකොට කීය දෙන්නේ 29යි. 1යි 30න් 29යි. පැහැදිලිනේ? 59න් 30ක් අඩු කරන්න. 9යි 5න් 3ක් 2යි. එතකොට 59ට 30ව 1යි 29ක් ඉතිරි. 1යි 30න් 29යි. පුතාලට ඒක පැහැදිලි ඇති. ඊට පස්සේ අපි මේ වගේ ගානක් හදමු. 1යි 2න් 1යි 2යි 4න් 1යි අඩු කිරීම 1යි 3න් 2යි. දැන් බලන්න මේ ගාන. දැන් පුතාලට මේක පූර්ණ සංඛ්‍යා වෙනම අරගෙනත් හදන්න පුළුවන්. ඊට වඩා මම හිතන්නේ වැඩි හොඳයි. පුතාලා මේ ටික ඔක්කොම විෂම භාග කරන්න. දෙවරක් 1 2යි 1යි 3යි. 2න් 3යි. ගාන 4 වරක් 2 8යි 1යි 9යි. 4න් 9යි. ගාන sorry. එතන ඍණ 3 වරක් 1 3යි 2යි 5යි. 3න් 5යි. පැහැදිලි ඇති පුතාලට දෙවරක් 1 2යි 1යි 3යි. 2න් 3 එකතු කිරීම 4 වරක් 2 8යි 1යි 9යි. 4න් 9 අඩු කිරීම 3 වරක් 1 3යි 2යි 5යි. දැන් බලන්න පුතේ 2යි 4යි 3යි කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕනේ. 2යි 4යි 3යි කුඩා පොදු ගුණාකාරය. 2යි 4යි 3යි. දැන් අපි මේවා බෙදාගෙන යන්නේ පුතේ ප්‍රථමක සංඛ්‍යාවල. ප්‍රථමක සංඛ්‍යාව කියලා කියන්නේ එකෙනුත් එම ගණනෙන් බෙදෙන ගාන. අපි දෙක බලනවා. දෙවරක් 1යි දෙවරක් 2යි මේක බෙදෙන්නේ නැහැ එහෙම දාන්න. ආපහු අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. දෙවරක් 1යි දෙවරක් 1යි 3යි. ඊට පස්සේ අපි 3ෙන් බෙදනවා 1යි 1යි 1යි. මෙන්න මේ ටික තමයි අපිට වැඩි කරන්න ඕනේ. දෙවරක් 2 4යි 4 වරක් 3 12යි. එහෙනම් මෙතන එන කුඩා පොදු ගුණාකාරය 12යි. එතකොට දැන් ඊට පස්සේ මොකද කරන්නේ? 12ට දෙකේව බලනවා. 12ට දෙකේව 6යි 6 වරක් 3 18යි. ඊළඟ 12ට 4ඒව 3යි 3 වරක් 9 27යි. 12ට 3ඒව 4යි 4 වරක් 5 20යි. පුතාලට එක පැහැදිලි ඇති. 2යි 4යි 3යි කුඩා පොදු ගුණාකාරය 12යි. 12ට දෙවරක් 6යි 6 වරක් 3 18යි. එකතු කිරීම 12ට 4ඒව 3යි 3 වරක් 9 27යි. අඩු කිරීම 12ට 3ඒව 4යි 4 වරක් 5 20යි. දැන් මේ දෙක එකතු කරලා එන ගාන මේකෙන් අඩු කරන්න.
ඒ කියන්නේ 18යි 27යි එකතු කරන්න. 8යි 7යි 15යි 1යි 2යි 2යි 4යි. ඒකෙන් මේක එකතු කරනවා 20 අඩු කරනවා. එතකොට 5යි 4න් 2ක් 2යි. ඊය දෙන්නේ 12න් 25යි. 12න් 25යි. දැන් මේකත් විෂම භාගයක්. අපි මේක මිශ්‍ර සංඛ්‍යාවකට හරවන්න ඕනේ. 25ට 12 සර 2 24යි. ඉතිරි 1යි. ඒ කියන්නේ 2යි 12න් 1යි. දැන් මම හිතන්නේ පුතාලට මේක පැහැදිලි ඇති. හරිද? මෙහෙම එකතු කළා මේක විෂම භාගයක් ආවම අපිට උත්තරේ කියන්න ඕනේ මිශ්‍ර සංඛ්‍යාවක් විදියට 25ට 12 සර 2 24යි 12න් 1යි. සටහන් කරගන්න. අපි ඊළඟ උදාහරණයට යමු. පහෙන් 4 එකතු කිරීම 3න් 2න් 1. දැන් බලන්න අර පුතාලා ඉගෙන ගත්ත අපි ගණිත කර්ම කළ යුතු පිළිවෙල අනුව අපි ඉස්සෙල්ලාම සුළු කරන්න ඕනේ පුතේ වරහන. හරිද? වරහන ඇතුලේ තියෙන කොටස අපි ඉස්සෙල්ලාම සුළු කරන්න ඕනේ. දැන් වරහන ඇතුලේ තියෙන්නේ 5න් 4 එකතු කිරීම 3න් 2. එහෙනම් අපි මේ දෙක එකතු කරනකොට මේක ගන්නවා අපි කුඩා පොදු ගුණාකාරය 3යි 5යි 15යි. හරිද? එතකොට මේක හැම අපි ලියා ගන්න. හරිද? 15ට 5ව 3යි 3 වරක් 4 12යි. 15ට 3ව 5යි 5 වරක් 2 10යි. එතකොට 12යි 10යි 22යි 22 බෙදීම 15 මේ හල නෑන කියන්නේ පුතේ වැඩි කිරීම. 2න් 1. දැන් පුතාලට පැහැදිලි ඇති. වරහන් ඇතුලේ කොටස අපි ඉස්සෙල්ලා සුළු කරනවා. 5යි 3යි කුඩා පොදු ගුණාකාරය 15යි. 15ට 5ව 3යි 3 වරක් 4 12යි. 15ට 3ව 5යි 5 වරක් 2 10යි. එතන හල නෑනේ ළඩ 2න් 1. 12යි 10යි 22යි 22 බෙදීම 15 වැඩි කිරීම හල නෑන කියන්නේ වැඩි කිරීම 2න් 1. දැන් මේව සුළු කරන්න පුළුවන් ඒවා අපිට දෙවරක් 1යි දෙවරක් 11යි. එහෙනම් 11 සරක් 1 11යි 15 සරක් 1 15යි. මේකයි උත්තරේ. එතෙන් තව අපිට කැපෙන සංඛ්‍යාව තව කපලා අපිට සුළු කරලා අන්තිමට උත්තරේ දාන්න පුළුවන්. ඊළඟ එක බලමු අපි 4යි 2න් 1 අඩු කිරීම 5න් 3 වරහන් ඇතුලේ 1යි 13න් 2යි 4යි 2න් 1 අඩු කිරීම 5න් 3 වැඩි කිරීම 1යි 13න් 2යි. දැන් මේකේ තියෙන පුතේ ඉස්සෙල්ලා වරහන. හරිද? දැන් මේ වරහන ඇතුලේ තියෙන කොටස අපි මේක ඉස්සෙල්ලාම විෂම භාගයක් විදිහට හරවගෙන යමු. දෙවරක් 4 8යි 1යි 9යි 2න් 9යි අඩු කිරීම 5න් 3 වැඩි කිරීම 13 වරක් 1 13යි 13යි 2යි 15යි 13න් 15යි. ඊට පස්සේ බලන්න පුතේ දැන් මෙන්න මේ වරහන් ඇතුලේ තියෙන කොටස සුළු කරන්න ඕනේ. හරිද? දැන් මේකේ කුඩා පොදු ගුණාකාරය කියලා දෙවරක් 5 10යි. ඒක 10ට 2ව 5යි 5 සරන් 9 45යි. අඩු කිරීම 10ට 5ව 2යි දෙවරක් 3 6යි. වැඩි කිරීම 15 බෙදීම 13. දැන් මෙතන කීය දෙන්නේ 45න් 6ක් 15න් 6ක් 9යි 3යි 39 බෙදීම 10 වැඩි කිරීම 15 බෙදීම 13. දැන් බලන්න 13ව 1යි 13 වරක් 3යි 39 කියන්නේ 13ව 3ක් 5 වරක් 2යි 5 වරක් 3යි. දැන් වෙන කැපෙන්නේ නැහැ 3 වරක් 3 9යි දෙවරක් 1 2යි. දැන් 3 වරක් 3 9යි දෙවරක් 1 2යි. එහෙනම් 9 දෙකෙන් බෙදන්න ඕනේ. 9ට දෙවරක් 4 8යි එකක් ඉතිරි. ඒක අපි දාන්නේ 2න් 1 කියලා. පුතාලට පැහැදිලි ඇති. දැන් මේ වරහන් ඇතුලේ තියෙන කොටස ඉස්සෙල්ලාම සුළු කරනකොට ඒක ඇතුලේ තියෙන විෂම සංඛ්‍යා විෂම භාග වලට හරවගෙන ඉන්න. දෙවරක් 4 8යි 1යි 9යි 2න් 9 අඩු කිරීම 5න් 3 වැඩි කිරීම 13 වරක් 1 13යි 2යි 15යි 13න් 15. ඉතින් මේක කොටස සුළු කරන්න. දැන් 2යි 5යි කුඩා පොදු ගුණාකාරය 10යි. 10ට 2ව 5යි 5 සරන් 9 45යි. අඩු කිරීම 10ට 5ව 2යි දෙවරක් 3 6යි. වැඩි කිරීම 13න් 15. 45න් 6ක් 39යි. 39 බෙදීම 10 වැඩි කිරීම 15 බෙදීම 3. 13 වරක් 1යි 13 වරක් 3යි. 5 සරක් 2යි 5 සරක් 3යි. 3 වරක් 3 9යි දෙවරක් 1 2යි. දැන් 2න් 9 කියන්නේ දෙවරක් 4 8යි ඉතිරි 1යි. දැන් 2න් 1යි. දැන් මම හිතන්නේ පුතාලට ඔක හොඳට පැහැදිලි ඇති.
ඊට පස්සේ අපි මේ ගාන බලමු. 1යි 5න් 2 වැඩි කිරීම 7න් 5 එකතු කිරීම 4න් 3 බෙදීම 2න් 1. 1යි 5න් 2 වැඩි කිරීම 7න් 5 එකතු කිරීම 4න් 3 බෙදීම 2න් 1. දැන් බලන්න මේකේ පුතේ වරහන් දෙකක් තියෙනවා. වරහන් දෙකක් තියෙනවා. අපි මේ වරහන් දෙක ඉස්සෙල්ලා සුළු කරගෙන යමු. ඉස්සෙල්ලා මේක විෂම භාගයක් විදිහට හරව ගන්න. 5 5යි 2යි 7යි. 5න් 7 වැඩි කිරීම 7න් 5. හරිද? එකතු කිරීම. දැන් බලන්න මේකේ පුතේ තියෙන බෙදීම. පුතාලා දන්නවා බෙදීම තියෙනකොට බෙදීම වැඩි කිරීමට හරවනකොට ඒකට පිටිපස්සේ ඒක පස්සේ තියෙන භාගයේ උඩ යට මාරු කරනවා. ළවයයි හරයයි මාරු කරනවා. ඒ කියන්නේ 4න් 3 බෙදීම වැඩි කිරීම වෙනකොට 2න් 1ට මොකද වෙන්නේ? 1න් 2 වෙනවා. 1න් 2 වෙනවා. පුතාලට ඒක පැහැදිලි. මොකද්ද කරේ? මේ ටිකේ අපි මේක විෂම භාගයක් බවට අරගත්තා. 5 5යි 2යි 7යි. 5න් 7 වැඩි කිරීම 7න් 5 එකතු කිරීම 4න් 3 බෙදීම වැඩි කිරීම වෙනකොට බෙදීමට පස්සේ තියෙන භාගයේ උඩ යට මාරු කරනවා අපි. 2න් 1 1න් 2 වෙනවා. දැන් බලන්න අපිට සුළු කරන්න පුළුවන් ඒවා 5 1යි 5 1යි 7 1යි 7 1යි 1 1යි 1 1යි. එක බෙදීම එක කියන්නේ 1යි. හරි දැන් මේ ටිකෙන් ඉන්නේ 1යි. එකතු කිරීම මෙතන බලන්න දෙවරක් 1යි දෙවරක් 2යි. මෙතන එනවා ළවයට 3 වරක් 1 3යි. හරියට එනවා දෙවරක් 1 2යි. දැන් පුතාලට ඕන නම් මේක ආපහු මේ විදිහට මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් පුතාලට මෙහෙම කරන්න පුළුවන්. 2යි 3 2න් 3යි කියන්නේ මොකද්ද පුතේ? 3ට 2 ඒවා 1යි. ඒ කියන්නේ 1යි 2න් 1යි. 2න් 3යි කියන්නේ 1යි 2න් 1යි. 1යි 2න් 1ට එකක් එකතු කරාම 2යි 2න් 1යි. දැන් පුතාලට ඒක පැහැදිලි ඇති. වරහන් අපි ඉස්සෙල්ලා සුළු කරගන්නවා. ඊට පස්සේ මේ වැඩ තියෙන ගණිත කර්මය කරනවා. දැන් මම හිතන්නේ පුතාලට ඒක හොඳට තේරෙන්නේ ඇති. ඊට පස්සේ අපි බලමු පුතේ මෙන්න මේ වගේ ගානක් දුන්නොත් කරන්නේ කොහොමද කියලා. පුතාලට කියලා තියෙනවා රුපියල් 5000න් 2න් 1. මොනවම දුන්නොත් කොහොමද හදන්නේ? මේ අල්ලන්න කියන්නේ පුතේ වැඩි කිරීම. ඒ කියන්නේ රුපියල් 5000න් දැන් අල්ලන්න වෙනකොට අපි වැඩි කිරීම දානවා. 2න් 1යි. දැන් සුළු කරන්න. දෙවරක් 1යි, 5ට දෙවරක් 2යි, එකක් ඉතිරි 10ට දෙවරක් 5යි, බිංදුවයි බිංදුවයි. එතකොට කීය දෙන්නේ? රුපියල් 2500. මේ වගේ තව ගානක් බලමු. කිලෝග්‍රෑම් 250න් 5න් 3ක්. උදාහරණකින් අහුවොත් කිලෝග්‍රෑම් 250න් 5න් 3ක්. ඒ කියන්නේ කොහොමද ඒකට හදන්නේ? කිලෝග්‍රෑම් 250 අපි ලියනවා. ඒකෙන් අල්ලන්න කියන්නේ වැඩි කිරීම 5න් 3යි. ඒ කියන්නේ 5න් බෙදලා 3න් වැඩි කරනවා. 5 1යි 5 5යි බිංදුවයි. එතකොට කීය දෙන්නේ? 50ව 3ක් 150යි. කිලෝග්‍රෑම් 150යි. කිලෝග්‍රෑම් 250න් 5න් 3ක් කියන්නේ කිලෝග්‍රෑම් 150යි. මේක බලන්න පුතේ. කිලෝමීටර් 4.8න් 4න් 3ක්. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් කිලෝමීටර් 4.8 වැඩි කිරීම 4න් 3. ඒ කියන්නේ 4.8 4න් බෙදලා 3න් වැඩි කරන්න. 4 වරක් 1යි 4 වරක් 1යි 4 වරක් 2යි. හරිද? එතකොට වෙන්නේ කීයද? 3 වරක් 2 6යි 3 වරක් 1 3යි. කිලෝමීටර් 3.6යි. හරිම ලේසි. මේ පුතා මම හිතන්නේ පුතාට ඒක පැහැදිලි ඇති.
දැන් ඊට පස්සේ බලන්න පුතේ මෙන්න මේ වගේ ගාන. ඒ කියන්නේ මෙහෙම කෙලින්ම අපිට ඉලක්කමෙන් දෙන්නේ නැහැ. අපිට දෙනවා විස්තරයක්. හරිද? මෙන්න මේ ගාන බලන්න. උපුල් පසුගිය මාසයේ වැටුප ලෙස රුපියල් 24000ක් ලබා ගත්තේය. ඔහු එම මුදලින් 8න් 3ක් ගමන් වියදම් සඳහා යෙදුවේය. පළවෙනි කොටස අහනවා ගමන් වියදම් සඳහා යෙදූ මුදලත් දෙවෙනි කොටස ඉතිරි මුදලත් සොයන්න. හරිද? දැන් පුතාලට භාග ගණන් වල මේක එක මේ වගේ ගානක් පළවෙනි කොටසට දෙන්න පුළුවන්. ඊට පස්සේ ගානක් විස්තර කරලා දෙනවා. පුතා ඒ තාලේ ටික හදන්න ඕනේ. හරිද? අපි බලමු මේ ගාන. හරිද? මොකද කියන්නේ? උපුල් පසුගිය මාසයේ වැටුප ලෙස ඒ උපුල්ගේ වැටුප දීලා තියෙනවා අපට. රුපියල් 24000යි කියලා. උපුල්ගේ වැටුප රුපියල් 24000යි කියලා. හරිද? එතකොට මොකද එයා කළා තියෙන්නේ? ඔහු එම මුදලින් 8න් 3ක් ගමන් වියදම් සඳහා වියදම් කරාලු. මේ මුදලින් 8න් 3ක් ගමන් වියදම් සඳහා. එහෙනම් අපිට හොයන්න පුළුවන් ගමන් වියදම් සඳහා වියදම් කළ මුදල. ගමන් වියදම් සඳහා වියදම් කළ මුදල. ඒ කියන්නේ උත්තරද රුපියල් 24000න් 8න් 3ක්. හරිද? ඒ කියන්නේ 8කට බෙදලා එයින් පංගු 3ක්. ගමන් වියදම් සඳහා වියදම් කරාලු. එහෙනම් මේ මුදල හොයන්න පුළුවන් 8 වරක් 1යි 8 වරක් 3යි 0යි. හරිද? ඒක 3000 3ක් කියන්නේ රුපියල් 9000ක්. එහෙනම් එයා ගමන් වියදම් සඳහා වියදම් කරලා තියෙනවා රුපියල් 3000ක්. ඊට පස්සේ දෙවෙනි කොටසට අපෙන් අහනවා ඉතිරි මුදල. එතකොට එයාගේ වැටුප කොච්චරද? රුපියල් 24000යි. රුපියල් 24000යි වැටුප. එහෙනම් අපි 24000න් අඩු කරන්න ඕනේ රුපියල් 9000. කීය දෙන්නේ? රුපියල් 15000. එයාට ගමන් වියදම් සඳහා ගියාට පස්සේ ඉතුරු වෙන්නේ රුපියල් 15000. ඊට පස්සේ පුතාලගේ පුනරීක්ෂණ අභ්‍යාස ඒ කියන්නේ 31 වෙනි පිටුවේ තියෙන 9 වෙනි ගාන බලමු. පුනරීක්ෂණ අභ්‍යාසවල ඒ කියන්නේ 31 වෙනි පිටුවේ තියෙන 9 වෙනි ගාන. ඒකෙ මෙන්න මෙහෙම කියලා තියෙනවා. රුපියල් 5000ක් රැගෙන පොළට ගිය අම්මා එම මුදලෙන් එළවලු ගැනීම සඳහා රුපියල් 300ක්ද පළතුරු ගැනීම සඳහා රුපියල් 150ක්ද වැය කළාය. පළවෙනි කොටස අහලා තියෙන පුතේ මුදලෙන් කවර භාගයක් එළවලු ගැනීමට වියදම් කර තිබේද? දෙවෙනි කොටස අහලා තියෙන්නේ මුදලෙන් කවර භාගයක් පළතුරු ගැනීමට වියදම් කර තිබේද කියලා. එතකොට අම්මා පොළට ගෙන ගිය මුදල කොච්චරද? මේ 9 වෙනි ගාන පුනරීක්ෂණ අභ්‍යාසවල. එතකොට අම්මා පොළට ගෙන ගිය මුදල රුපියල් 500. රුපියල් 500 මොකද කරලා තියෙන්නේ? එළවලු සඳහා රුපියල් 300ක්. හරිද? එළවලු සඳහා වියදම් කළ මුදල කොච්චරද? රුපියල් 300. ඊළඟට දීලා තියෙන පළතුරු සඳහා. පළතුරු සඳහා වියදම් කළා තියෙනවා කොච්චරද? රුපියල් 150. පළතුරු සඳහා වියදම් කළා තියෙනවා රුපියල් 150. අපෙන් පළවෙනි කොටස අහන්නේ මොකද්ද පුතේ? අපෙන් පළවෙනි කොටස අහනවා මුදලෙන් කවර භාගයක් එළවලු ගැනීමට වියදම් කර තිබේද? හරිද? එතකොට එළවලු ගැනීමට වියදම් කර තිබේද කියන්නේ කොහොමද හොයන්නේ? එළවලු ගැනීම තරමක ලියන්න ඕන. එළවලු ගැනීමට වියදම් කරලා තියෙන්නේ එළවලු වරන් තියෙන රුපියල් 300ක ගෙනිහින් තියෙන රුපියල් 500. එහෙනම් 500න් 300 තමයි එයා වියදම් කරපු මෙතන භාගය. එතකොට බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. කීයද? එයා වියදම් කරලා තියෙනවා කොච්චරද? 5න් 3ක්. හරි? එයා ගෙනිච්ච මුදලෙන් 5න් 3ක් එළවලු සඳහා. එතකොට දෙවෙනි කොටස අහන්නේ පළතුරු සඳහා. පළතුරු සඳහා වියදම් කළ මුදල. පළතුරු කොච්චරද? රුපියල් 150ක එයා පළතුරු අරන් තිනවා. එතකොට ගෙනිච්ච 500ක එතකොට ගෙනිච්ච මුදලෙන්
වියදම් කළ මුදල භාගය වෙන්නේ 500න් 150යි. ඒතර 5 සරත් 3යි 5 සරත් 10යි. එයා ගෙනිච්ච මුදලෙන් 10න් 3ක් තමයි පළතුරු සඳහා වියදම් කළා තියෙන්නේ. පුතාලට ඒක පැහැදිලි ඇති. ඊට පස්සේ පුතේ මම ඒකෙම 10 වෙනි ගානක් හදන්නම්. 10 වෙනි ගාන. බලන්න 10 වෙනි ගාන මොකක්ද කියලා පුතාලට ඒ ගාන කියව ගන්න පුළුවන් පොතේ. හරිද? ගමන යෑමට නිවසින් පිටත් වූ සතීෂ් මුළු ගමනින් 4න් 1ක් බයිසිකලෙන්ද 3න් 2ක් බසයෙන්ද ගොස් ඉතිරි කොටස ත්‍රිරෝද රථයෙන් ගියේය. හරිද? අපේ පළවෙනි ප්‍රශ්නේ බසයෙන් සහ බයිසිකලෙන් නැත්නම් ගිය මුළු ප්‍රමාණය ගමනේ මුළු දුරෙන් කවර භාගයක්ද කියලා. ගමනේ මුළු දුරෙන් කවර භාගයක්ද? ඒ කියන්නේ බසයෙන්ුයි බයිසිකලෙන්ුයි දෙකෙන්ම ගියපු දුර මුළු දුරෙන් කවර භාගයක්ද කියලා. දෙවෙනි කොටස අහලා තියෙනවා ත්‍රිරෝද රථයෙන් යෑමට සිදුවේ මුළු ගමනින් කවර භාගයක්ද? ත්‍රිරෝද රථයෙන් යෑමට සිදු වූයේ මුළු ගමනින් කීයෙන් කොටසක්ද කියලා. හරිද? දැන් බලමු මේ ගානක් කොහොමද හදන්නේ කියලා. දැන් බලන්න. ඒ කියන්නේ බයිසිකලෙන් එයා කොච්චර ගිහිල්ලා තියනවද? බයිසිකලෙන් ගිහිල්ලා තියෙනවා මුළු ගමනේ 4න් 1ක්. මුළු ගමනෙන් 4න් 1ක් තියෙනවා බයිසිකලෙන්. බසයෙන් ගිහින් තියෙනවා මුළු ගමනෙන් 3න් 2ක්. හරිද? එතකොට අපෙන් අහන්නේ පළවෙනි කොටසට මොකද්ද? එයා මේ 4න් 1 මුළු ගමනෙන් 4න් 1ක් බයිසිකලෙන් ගිහිල්ලා 3න් 2ක් බසයෙන් ගිහිල්ලා ඉතිරි කොටස ගියාලු ත්‍රිවීලර් එකකින්. එහෙනම් අපෙන් අහන්නේ පළවෙනි කොටස බසයෙන් හා බයිසිකලයෙන් ගිය මුළු ප්‍රමාණය ගමනේ මුළු දුරෙන් කවර භාගයක්ද කියලා. මේ දෙකෙන්. ඒ කියන්නේ බයිසිකලයෙන්ුයි බසයෙන් ගිය දුර මුළු දුරෙන් කීයෙන් පංගුවක්ද කියලා. මුළු දුරෙන් කීයෙන් පංගුවක්ද කියලා. එතකොට අපි ඉස්සෙල්ලා මොකද්ද හොයන්න ඕනේ? බසයෙන්ුයි බයිසිකලයෙන්ුයි මුළු ගමනේ කොච්චර කොටසක් ගිහින් තියනවද කියලා. හරිද? එතකොට අපි දන්නවා බයිසිකලෙන් ගිහින් තියෙනවා 4න් 1ක්, බසයෙන් ගිහින් තියෙනවා 3න් 2ක්. එහෙනම් මේ දෙකෙන්ම ගිය කොටස බලන්න මේ දෙක අපි එකතු කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? 4 වරක් 3 12යි. කුඩා පොදු ගුණාකාරය 12ට 4 ඒවා 3යි, 3 වරක් 1 3යි. 12ට 3 ඒවා 4යි, 4 වරක් 2 8යි. කීය දෙන්නේ? 12න් 11ක් ගිහින් තියෙනවා. එයා බසයෙන් සහ බයිසිකලයෙන්. හරිද? ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? මෙයා ත්‍රිරෝද රථයෙන් ගිහිල්ලා තියෙන ඉතිරි දුර. ඒතර ත්‍රිරෝද රථයෙන් කොච්චර දුරක් මුළු ගමනින් කීයෙන් පංගුවක් ගිහින් තියෙනවද කියලා බලන්න කොහොමද? ත්‍රිරෝද රථයෙන් කීයද? දැන් 12න් 11ක් එයා මේ දෙකෙම ගිහින් තියෙනවා. නෑ මුළු ගමන කියන්නේ සම්පූර්ණ එකයි කියන්නේ 12න් 12ක්. 12න් 11ක් ගිහිල්ලා තියෙන්නේ මෙයා ත්‍රිරෝද රථයෙන්. එහෙනම් 12න් 12 අඩු කිරීම 12න් 11 කියන්නේ කීයද පුතේ? 12න් 1යි. මේ දෙක ගුණා බුදුමුලාකාර එකමයි 12න් 1යි. එහෙනම් එයා ගිහින් තියෙන්නේ මුළු ගමනෙන් 12න් 1යි ත්‍රිරෝද රථයෙන්. මම හිතන්නේ පුතාලට මේක පැහැදිලි ඇති. එකක් සටහන් කරගන්න. අපි ඊට පස්සේ මෙයාගේ ගානක් බලමු. බලන්න 32 වෙනි පිටුවේ තියෙන ගානක්. බලන්න ඒකාකාර වේගයෙන් ජලය ගලා එන නලයක් යොදාගෙන ටැංකියකින් 4න් 1ක් පිරවීමට මිනිත්තු 12ක් ගත විය. මුළු ටැංකියම පිරවීමට ගතවන කාලය සොයන්න. ඔයාලට ඇත්තටම මේවා හිතෙන් හදන ගානක්. හරිද? මොකද්ද කියලා තියෙන්නේ? ඒකාකාර වේගයෙන් ජලය ගලාගෙන නලයක් යොදාගෙන ටැංකියක් තියෙනවා. හරිද? මේ ටැංකියට ඒකාකාර අපිට මේව වතුර එනවා. ඒ ගලාගෙන නලයක් යොදාගෙන ටැංකියකින් 4න් 1ක්. දැන් මේ ටැංකිය 4කට බෙදලා මේ ටැංකියෙන් 4න් 1ක්. හරිද? ටැංකියෙන් 4න් 1ක් පුරවන්න කොච්චර කාලයක් යනවද?
ටැංකියෙන් 4න් එකක්. පුරවන්න යනවලු විනාඩි 12ක්. හරිද? විනාඩි 12ක් යනවලු මේ ටැංකියෙන් 4න් එකක් පුරවන්න. අහන්නේ මුළු ටැංකියම පිරවීමට යන කාලය. මේ නලයේ ඒකාකාර වේගයෙන් නම් වතුර පිරෙන්නේ. එතකොට මේ 4න් එකක් පිරීමට ගත වන කාලය විනාඩි 12යි. ඒතර මුළු ටැංකියම කියලා කියන්නේ කීයක්ද පුතේ? මුළු ටැංකියම කියන්නේ කීයක්ද? 4න් 4ක්. මුළු ටැංකියම කියන්නේ 4න් පංගු 4ක්. දැන් 4න් එකක් නෙමෙයි. එහෙනම් කොච්චරද යන්නේ? විනාඩි 12 ඒවා 4ක් යනවා. ඒ කියන්නේ විනාඩි 48ක් යනවා මුළු ටැංකියම පිරෙන්න. ඒක හොඳට පැහැදිලිද පුතාලට? 4න් එකක් පිරෙන්න විනාඩි 12ක් නම් මුළු ටැංකියම පිරෙන්න යන්නේ විනාඩි 48යි. ඊළඟ ගානක් ඒ වගේම එකක්. ඊළඟ ගාන බලන්න. ටැංකියකින් 5න් 4ක් ජලයෙන් පිරී තිබුණා. ඔන්න ටැංකිය. හරිද? ටැංකියකින් 5න් 4ක් 5කට බෙදලා 1යි 2යි 3යි 4යි 5යි. 5කට බෙදලා ඔන්න ටැංකිය ජලයෙන් පිරලා තිබුණා. හරිද? ටැංකියෙන් 5න් 4ක්. ඒ කියන්නේ අපි ලියුවොත් මේක තමයි මොන මට්ටමද? ටැංකියෙන් 5න් 4 මට්ටම. හරිද? ටැංකියෙන් 5න් 4 ජලයෙන් පිරී තිබුණේ. ඉන් ලීටර් 350ක් පාවිච්චි කළ පසු ටැංකියෙන් 3න් එකක් ජලය ඉතිරිව තිබුණලු. දැන් මේකෙන් පාවිච්චි කරලා තියෙන කොච්චරද? ලීටර් 350ක්. ලීටර් 350ක් පාවිච්චි කරලා තියෙනවලු. හරිද? ඔන්න මේ පාවිච්චි කර කොටස. පාවිච්චි කරාම ඉතුරු වෙලා තිබුණලු කොටසක්. ඒ කොටස කොච්චරද? ටැංකියෙන් 3න් එකක්. හරිද? ටැංකියෙන් 3න් එකක් ඉතුරු වෙලා තිබුණලු. ටැංකියෙන් 3න් එකක්. පුතාලා දැන් ගාන පැහැදිලි ඇති. මොකද්ද? ඉස්සෙල්ලාම ටැංකියෙන් 5න් 4ක් ජලයෙන් පිරලා තිබුණලු. ඊට පස්සේ ඒකෙන් පාවිච්චි කරාලු ලීටර් 350ක්. එහෙම වුණාට පස්සේ පාවිච්චි කරාට පස්සේ ඉතුරුලා තිබුණේ ටැංකියෙන් 3න් එකක්ලු. එතකොට මොකද අපෙන් අහන්නේ? පළවෙනි කොටස අහනවා පාවිච්චි කර ඇති ජලය. පාවිච්චි කර ඇති ජල ප්‍රමාණය මුළු ටැංකියෙන් කවර භාගයක්ද? පාවිච්චි කර ඇති ජල ප්‍රමාණය මුළු ටැංකියෙන් කවර භාගයක්ද කියලා අහනවා. දෙවෙනි කොටසට අහනවා ටැංකියේ ධාරිතාව. ඒ කියන්නේ ටැංකියේ ධාරිතාව කියන්නේ උතර 5න් 4යි 5න් 5. කියන්නේ මුළු ටැංකියට පුරවන්න පුළුවන් ජල ප්‍රමාණය අහනවා. කොහොමද පුතේ ඔක හදන්නේ? කොහොමද ඔක හදන්නේ? එතකොට අපිට මුලටම ගන්න පුළුවන් පාවිච්චි කරන ලද ජල ප්‍රමාණය මුළු ටැංකියෙන් භාගයක් ලෙස. හරිද? පාවිච්චි කරලා තියෙන කොච්චරද? හරිද? පාවිච්චි කරලා තියෙනවා ඒක අපි ලියුවොත් පාවිච්චි කරන ලද ජල ප්‍රමාණය මුළු ටැංකියෙන් භාගයක් ලෙස. කොහොමද හොයන්නේ? ඉස්සෙල්ලා තිබුණා 5න් 4ක්. 5න් 4න් කොච්චර පාවිච්චි කරලා තියෙනවද? ඒ කියන්නේ දැන් ලීටර් 350. එහෙනම් ලීටර් 350 වෙන්නේ ටැංකියෙන් 5න් 4න් අඩු කරන්න ඕනේ 3න් එකක්. 5න් 4න් 3න් එකක් අඩු කරන්න ඕනේ. පුතාලට ඒක පැහැදිලි ඇති. මෙන්න මේ කොටස තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉස්සෙල්ලා තියෙනවා ටැංකියෙන් 5න් 4ක්. 350 පාවිච්චි කරාට පස්සේ ඉතුරුලා තිබුණේ ටැංකියෙන් 3න් එකක්ලු. එහෙනම් අපිට මේකේ සෙව්වොතින් 5 3 15යි 15ට 5 ඒවා 3යි 3 වරක් 4 12යි 15ට 3 ඒවා 5යි 5 වරක් 1 5යි. එතකොට අපිට එනවා 15න් 7ක් 15න් 7ක්. හරිද? එහෙනම් කොච්චරද මේ පළවෙනි කොටස? උත්තරේ තමයි පාවිච්චි කළ ජල ප්‍රමාණය මුළු ටැංකියෙන් භාගයක් ලෙස 15න් 7යි. ඊට පස්සේ අපේ දෙවෙනි කොටස මොකක්ද අහන්නේ? දෙවෙනි කොටස අපෙන් අහන්නේ ටැංකියේ ධාරිතාව. හරිද? ටැංකියේ ධාරිතාව. දැන් අපි මේ ටැංකියෙන් 15න් 7ක් පාවිච්චි කරා නම් මේ 15න් 7 තමයි පුතේ ලීටර් 350. දැන් අපි මේ හෙව්වේ ටැංකියේ පාවිච්චි කරපු ජල ප්‍රමාණය මුළු ටැංකියෙන් භාගයක් ලෙස. හෙව්වේ 15න් 7යි. එහෙනම් මේ 15න් 7 කියන කොටස තමයි කොච්චරද? ලීටර් 350.
ලීටර් 350 කියන්නේ 15න් 7ක්. එහෙනම් අපිට මේක 15න් 1ක් හොයන්න පුළුවන්. 15න් 1ක්. 15න් 1ක් කියලා කියන්නේ කොච්චරද? ලීටර් 350 මොකද කරන්න ඕනේ? 15න් 7ක් 350ක් නම් 15න් 1ක් බලන්න මේක බෙදන්න ඕනේ 7ෙන්. හරිද? 15න් 7ක් 15න් කොටස් 7ක් කියන්නේ ලීටර් 350යි. 15න් කොටස් 1ක් කියන්නේ 357න්. 7 වරක් 1යි 7 වරක් 5යි බිඳුවයි. එහෙනම් 15න් 1ක් කියන්නේ පුතේ ලීටර් 50යි. එහෙනම් මුළු ටැංකිය කියන්නේ කීයද? 15න් පංගු කීයද? මුළු ටැංකියම කියන්නේ 15න් පංගු 15ක්. එහෙනම් 15න් පංගු 15ක් කියන්නේ කොච්චරද? ලීටර් 50ේවා මේ 15න් 1ක්. එහෙනම් 15න් 15ක් කිව්වොත් මේක 15න් ගුණ කරන්න ඕනේ. ඒකට කීයද එන්නේ? 0යි 5 25යි 7යි. එහෙනම් මුළු ටැංකියේ ධාරිතාව වෙන්නේ ලීටර් 750යි. පුතාලට මම මේක තව සැරයක් කියලා දෙන්නම්. හරිද? දැන් බලන්න කියලා තියෙන්නේ මොකද පුතේ ගාන? ටැංකියෙන් 5න් 4ක් ජලයෙන් පිරලා තිබුණා. හරිද? ඒකෙන් පාවිච්චි කරාලු ලීටර් 350. ඒ ලීටර් 350 පාවිච්චි කරාට පස්සේ ඉතුරු වෙලා තියෙන්නේ ටැංකියෙන් 3න් පංගු 1යි. ටැංකියෙන් 3න් 1ක් ඉතුරු වුණාලු. ඒකට අපෙන් අහනවා මුළු පළවෙනි එක පාවිච්චි කරන ජල ප්‍රමාණය මුළු ටැංකියෙන් භාගයක් ලෙස. එහෙනම් මුලදී තිබිලා තියෙන ටැංකියෙන් 5න් 4ක් ඊළඟ ටැංකියෙන් 3න් 1ට එක අන්තිමට ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් 5න් 4න් 3න් 1ක් අඩු කරාම තමයි මේ අපේ මේ පාවිච්චි කරපු කොටස එන්නේ. එතකොට 5 වරක් 3 15යි 15ට 5 3යි 3 වරක් 4 12යි 15ට 3 5යි 5 වරක් 5යි 12න් 5ක් 7යි. එහෙනම් 15න් 7ක් තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් අපෙන් ඊට පස්සේ අහනවා ටැංකියේ ධාරිතාව. ටැංකියේ ධාරිතාව කියන්නේ පුතේ ටැංකියට සම්පූර්ණයෙන් පුරවන්න අවශ්‍ය ජල ප්‍රමාණය. හරිද? එතකොට 15න් 7ක් තමයි 350. හරිද? එහෙනම් 15න් 1ක් බලන්න 357න් බෙදෙනවා. ඒත් 7 වරක් 1යි 7 වරක් 5යි බිඳුවයි. ඒත් ලීටර් 50 තමයි 15න් 1. එහෙනම් මුළු ටැංකිය කියන්නේ 15න් 15ක්. ඒ කියන්නේ ලීටර් 50 15ක්. ඒ කියන්නේ ලීටර් 750ක්. පුතාලට මේක පැහැදිලි ඇති. අපි තව මේ වගේ ගානක් කරන්න බලමු. ඒකත් පුතාලගේ 35 වෙනි පිටුවේ තියෙන ගාන. හරිද? මෙන්න ගාන. අහගන්න. පුතාලට පොතෙන් බලා ගන්නත් පුළුවන්. රාජ් තම පියාගෙන් ලද මුදලින් 3න් 1ක් පොත්පත් ගැනීමටද ඉතිරියෙන් 4න් 1ක්. හොඳට බලාගන්න. ඉතිරියෙන් 4න් 1ක් ගමන් වියදම් සඳහාද වැය කෙළේය. ඉන්පසු රුපියල් 500ක් ඔහු ළඟ ඉතිරි විය. හරිද? පළවෙනි කොටස අහනවා පොත්පත් ගැනීමෙන් පසු රාජ් ළඟ ඉතිරි වුණේ පියා දුන් මුදලෙන් කවර භාගයක්ද? දෙවෙනි කොටස අහනවා පියා දුන් මුදලෙන් කවර භාගයක් ගමන් වියදම් සඳහා වැය කළේද? තුන්වෙනි කොටස අහනවා පියාගෙන් ලැබුණු මුළු මුදල සොයන්න කියලා. හරිද? අපි බලමු මේක පිළිවෙලට හදන්න. දැන් රාජ් කොච්චර මේ පොත් ගැනීමට කොච්චර වියදම් කරලා තියෙනවද? හරිද? තාත්තා සල්ලි දීලා තියෙනවා. පියාගෙන් ලද මුදලෙන් 3න් 1ක්. 3න් 2ක්. හරිද? තාත්තගෙන් හම්බුණු සල්ලි වලින් 3න් 2ක් ගෙනින් තියෙනවා පොත්පත් ගැනීමට. හරිද? ඉතිරියෙන් 4න් 1ක් ගමන් වියදම් සඳහා. දැන් ඉතිරියෙන් 4න් 1ක්. දැන් අපි මෙතන ඉතිරිය කොච්චරද කියලා බලා ගන්න ඕනේ. 3න් 2ක් වියදම් කරා නම් පුතේ ඉතිරි භාගය කීයද? ඉතිරිය නැත්තම් ඉතිරි භාගය කීයද? එයා 3න් 2ක් වියදම් කරලා තියෙනවා. දැන් 3න් 2 කියන්නේ 3න් එයා මොකද කරලා තියෙන්නේ? 3න් 2ක් වියදම් කරලා තියෙනවා. එහෙනම් එයාලගේ ඉතිරි වෙන්නේ කොච්චරද? තාත්තා දුන්න මුදලෙන් 3න් 1යි ඉතිරි වෙන්නේ. හරිද? පොත් ගැනීමට එයා 3න් 2ක් වියදම් කරා නම් එයා ළඟ ඉතිරි වෙන්නේ 3න් 1යි. හරිද? ඊට පස්සේ එයා මොකද කරලා තියෙන්නේ? ඉතිරියෙන් 4න් 1ක් තමයි ගමන් වියදම් සඳහා වියදම් කරලා තියෙන්නේ. දැන් ගමන් වියදම් සඳහා වියදම් කරලා තියෙන්නේ ඉතිරියෙන්. මෙන්න මේක තමයි පුතේ ඉතිරිය. හරිද? මේක ඉතිරිය. ඒ කියන්නේ ඉතිරියෙන් 4න් 1ක්. 3න් 1න් 4න් 1ක්. ඒක පුතාලට පැහැදිලි වෙයි.
මේක ඉතිරියෙන් 4න් එකක්. කියන්නේ 3න් එකෙන් 4න් එකක්. ඒ කියන්නේ 3න් 1 අල්ලයන් කියන්නේ වැඩි කිරීම 4න් එකයි. කීයද? 4 වලක් 3 12යි වරක 1යි. එහෙනම් යා කොච්චර වේදම් කළා තියෙනවද? ගමන් වේදම් සඳහා 12න් 1යි. ගමන් වේදම් සඳහා 12න් එකක් වේදම් කළා තියෙනවා. හරිද? මේ දෙවෙනි කොටස, මේ පළවෙනි කොටස. තුන්වෙනි කොටසෙන් අහන්නේ පුතේ අපෙන් මොකද්ද? පියාගෙන් ලැබුණු මුළු මුදල හොයන්නලු. පියාගෙන් ලැබුණු මුළු මුදල. දැන් මොකද්ද එයාට ඉතුරු වෙලා තියෙන්නේ? එයා පොතුත් අරගෙන ගමන් වේදම් කළා. එයා ළඟ ඉතුරු වෙලා තියෙන්නේ රුපියල් 500යි. එයා ළඟ ඉතුරු වෙලා තියෙන්නේ 500යි. එහෙනම් දැන් බලන්න අපි හොයාගත්තා 3න් එකක්. මෙයා 3න් දෙකක් පොත් වලට වියදම් කරා. ඊළඟට 12න් එකක් ගමන් වේදම් සඳහා වියදම් කරා. එහෙනම් අපිට හොයන්න පුළුවන් පොත්වලට සහ ගමන් වේදම් සඳහා ගිය කොටස කොච්චරද කියලා. ඒ කියන්නේ පොත්වලටයි ගමන් වේදම් වලටයි කොච්චර මුදලින් කොටසක් ගියාද කියලා. මොකද කරන්නේ අපි 3න් 2ට එකතු කරන්න ඕනේ 12න් එකක්. 3න් 2ට එකතු කරන්න ඕනේ 12න් එකක්. ඒ කියන්නේ 12යි 3 කුඩා පොදු ගුණාකාරය 12යි. 12ට 3 ඒවා 4යි. 4 වරක් 2 8යි. 12ට 12 ඒවා 1යි. වරක් 1 1යි. ඒ කියන්නේ 12න් 8යි 1යි 9යි. මේක සුළු කරන්න පුළුවන් 3 වරක් 3යි. 3 වරක් 4යි. ඒ කියන්නේ 4න් 3යි. 4න් 3ක් එයා පොත්වලටයි ගමන් වේදම් වේදම් කළා තියෙනවා. හරිද? එතකොට මෙහෙම 4න් 3ක් වියදම් කරාට පස්සේ එයාට ඉතුරු වෙලා තියෙන පුතේ රුපියල් 500යි. ඒ කියන්නේ මොකද්ද? එහෙනම් ඉතුරු වෙලා තියෙන කොටස බලන්නේ කොහොමද? ඉතිරි භාගය කොහොමද බලන්නේ අපිට? ඉතිරි කොටස නැත්නම් ඉතිරි භාගය කොහොමද බලන්නේ? 4න් 3ක් වියදම් වෙලා තියෙනවා දැන් පොත් වලටයි ගමන් වේදම් වලට. එහෙනම් අපි ඉතිරි කොටස බලන්න අපි දන්නවා 4න් 4යි. සම්පූර්ණ කියන්නේ 4න් 4යි. 4න් 3ක් යා වියදම් කරලා තියෙනවා. එහෙනම් ඉතුරු වෙලා තියෙන්නේ 4න් 1යි. ඔන්න එයාගේ ඉතිරි කොටස. ඉතිරි භාගය. දැන් පැහැදිලිද? අපිට දැන් ඉතිරි භාගය කීයක්ද කියලා දීලා තියෙනවා. කොච්චරද? ඉතිරි භාගය රුපියල් 500යි. හරිද? යාළඟ පොත්වලටයි ගමන් වේදම් දෙකටම වේදම් කරාට පස්සේ එයා ළඟ ඉතුරුලා තියෙන රුපියල් 500යි. එහෙනම් පුතේ දැන් පුතාලට පැහැදිලි ඇති. එහෙනම් මේ 4න් එකක් කියන කොටස තමයි රුපියල් 500. 4න් එකක් කියන කොටස තමයි රුපියල් 500. දැන් පුතාලට ඒක පැහැදිලි ඇති. හරිද? ඒ කියන්නේ පොත්වලට 3න් 2යි ගමන් වේදම් සඳහා 12න් 1යි. ඒ දෙක එකතු කරාම අපිට මේ එනවා කොච්චරද? 4න් 3ක්. ඒ දෙකට වියදම් කරලා තියෙනවා 4න් 3ක්. නම් ඉතිරි භාගය වෙන්නේ 4න් 1යි. මේ 4න් 1 කොටස තමයි රුපියල් 500. එහෙනම් මුළු මුදල නැත්නම් තාත්තා දීපු මුළු මුදල බලන්න මොකද්ද කරන්නේ? 4න් 4යි. ඒ කියන්නේ 4න් 1ක් රුපියල් 500ක් නම් 4න් 4ක් කියන්නේ රුපියල් 500 ඒවා 4ක්. ඒ කියන්නේ කොච්චරද? රුපියල් 2000ක්. 500 ඒවා 4ක් කියන්නේ 2000ක්. එන්න තාත්තා දීලා තියෙන මුදල රුපියල් 2000ක්. පුතාලට මම හිතන්නේ ඒක දැන් හොඳට පැහැදිලි ඇති. ඔක සටහන් කරගන්න. දැන් මම ඊළඟට පුතාලට ටිකක් සංකීර්ණ ගානක් දෙන්න. ඒ ගාන බලමු අපි කොහොමද හදන්නේ කියලා. මෙන්න මේ වගේ ගානක් දුන්නොත් කොහොමද හදන්නේ පුතාලට? සුළු කරන්න. හරිද? දීලා තියෙනවා 2යි 2න් 1යි එකතු කිරීම 1යි 3න් 2යි බෙදීම 1යි 5න් 1යි බෙදීම 15න් 4යි එකතු කිරීම භාගයයි මෙතන තියෙනවා හල් නයන්න 5න් 4යි. හරිද? දැන් පුතාලට දැන් දැක්කම මේක බය වෙන්න එපා. අපිට මේක කොටස වෙනම හදන්න පුළුවන්. හරිද? දැන් බලමු කොහොමද මේක හදන්නේ කියලා. අපව බලමු 2යි 2න් 1 එකතු කිරීම 1යි 3න් 2 බෙදීම 1යි 5න් 1 බෙදීම 15න් 4 එකතු කිරීම 2න් 1 හල් නයන්න 5න් 4. දැන් බලන්න පුතේ දැන් මේක හදනකොට පුතාලට ලේසිය මෙන්න මේ විදිහට.
මෙන්න මේ ලවය. මේක ලවය. මේක හරය. පුතාලට මේක එක සැරේම ලියාගෙන යන්නට වඩා මං හිතන්නේ මෙහෙම කරන එක හොඳයි. මේ කොටසේ හරි මේ කොටසේ ලවය වෙනම හදන්න හරය වෙනම හදන්න. දැන් බලන්න ලවය මොකක්ද එන්නේ? ලවය එන්නේ 2 2 1 එකතු කිරීම 1 3 2. හරිද? ලවය එන්නේ මේක. එතකොට මේක අපි ලියා ගන්නවා විෂම භාග කරලා. හරිද? දෙවරක් 2 4 1 5යි. 2න් 5 එකතු කිරීම 3 වරක් 1 3යි 2යි 5යි. 3න් 5යි. හරිද? දෙවරක් 2 4යි 1යි 5යි. 3 වරක් 1 3යි 2යි 5යි. දැන් මේකේ කුඩා පොදු ගුණාකාරයේ 2 3යි 6. 6ට දෙවරක් 3යි 3 වරක් 5 15යි. 6ට 3ව 2යි දෙවරක් 5 10යි. එතකොට 15යි 10යි 25යි. හරිද? 15යි 10යි 25යි. එහෙනම් මොන අපිට හරය කොච්චර දෙන්නේ? ලවයට මේ කොටසට එනවා 25 බෙදීම 6ක්. ඊට පස්සේ අපි බලමු හරය. හරිද? හරය තියෙන්නේ මොකද්ද? 1යි 5න් 1 බෙදීම 15න් 4 එකතු කිරීම 2න් 1. දැන් මේක අපි විෂම භාගයකට හරවගෙන යමු. 5 1 5යි 1යි 6යි. 5න් 6 බෙදීම 15න් 4 එකතු කිරීම 2න් 1. දැන් පුතාලා දන්නවා අපි අර සුළු කරන අනුපිළිවෙල. දැන් බෙදීම එකතු කිරීමයි බෙදීමයි. එතකොට මේ බෙදීම කොටස අපි ඉස්සෙල්ලා හදන්න ඕනේ. බෙදීම කොටස ඉස්සෙල්ලා හදනකොට අපි ලියනවා 5න් 6 බෙදීම වැඩි කිරීම කරනකොට මොකද පුතේ වෙන්නේ? මේකේ ඉර උඩයට මාරු වෙනවා. 15 බෙදීම 4 වෙනවා. මේක හැම්මයි භාගයයි. දැන් පැහැදිලිද? දැන් මේක මේ ටික සුළු කරන්න පුළුවන්. 5 වරක් 1යි 5 වරක් 3යි. දෙවරක් 2යි දෙවරක් 3යි. දැන් මොකක්ද එන්නේ? උඩට එනවා 3 වරක් 3 9යි 1 වරක් 2 2යි. හරිද? 3 වරක් 3 9යි 1 වරක් 2 2යි. මෙතන එකතු කරන්න තියෙන භාගය. පැහැදිලිද? මේ ටිකට එන්නේ 3 වරක් 3 9යි 1 වරක් 2 2යි. දැන් බලන්න පුතේ මෙතන දෙකනේ තියෙන්නේ කුඩා පොදු ගුණ පොදු හරය. නම් අපිට කෙලින්ම මේ 9යි 1යි 10යි. 10 බෙදීම 2. ඒ කියන්නේ දෙවරක් 5යි. එහෙනම් හරයට එන්නේ 5යි. පුතාලාට එක පැහැදිලි ඇති. ඔන්න මම ලවයයි හරයයි වෙන් කළා සුළු කරා. දැන් බලන්න අපිට මේක ලියන්න පුළුවන් පුතේ මෙහෙම. දැන් මේ කොටසට කීයද ආවේ? 25 බෙදීම 6. උඩ කොටසට ආවේ 25 බෙදීම 6. යට කොටසට කීයද ආවේ? හරයට 5යි. හරිද? ඊළඟට මෙතන තියෙනවා අල් නයන්න. දැන් මේ කොටස අපි හරි. ඊළඟට අල් නයන්න 5න් 4. දැන් බලන්න මේක අපිට මේ විදිහට තියෙනවට වඩා අපි පුරුදු විදිහට ලියාගමු. දැන් මේ මොකද්ද කියන්නේ? 25 බෙදීම 6 බෙදීම 5. හරිද? අල් නයන්න 5න් 4. ඒක අපිට ලියා ගන්න පුළුවන් 25 බෙදීම 6 බෙදීම වැඩි කිරීම වෙනකොට මොකද්ද පුතේ? මේකේ ඉර උඩයට මාරු වෙනවා. දැන් 5 කියන්නේ 5 යට තියෙන 1. එහෙනම් මොකද වෙන්නේ? 1 උඩට යනවා 5 යටට යනවා. අල් නයන්න කියන්නේ වැඩි කිරීම 5න් 4. දැන් සුළු කරන්න. 5 වරක් 1යි 5